පුතේ සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇත යන කියමන ඔයගොල්ලෝ අහලා ඇති. ඒ වගේම පුතේ ලෝකේ දැන් සිදු වෙලා තියෙන්නේ කොවිඩ් වසංගතය නිසා නිවස තුළටම රැඳිලා ඉඳලා ඉගෙනීමේ කටයුතු කරගෙන යන මේක ගොඩක් දුරට බොහෝ අයට ඉතාමත් අපහසු කාර්යයක් වෙලා තිනවා. ඇතැම් අය එය ගැටලුවක් නොකරගෙන තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඉතින් අපිත් එහෙම සියලු දේට මුහුණ දෙමින් අභියෝග ජය ගනිමින් මේ ගමන යමු කියලා තමයි ඉල්ලීමක් කරන්නේ දුවල පුතාලගෙන්. ඉතින් මේ කාල සීමාව තුළ අපි 2020 ආරම්භ කරේ මේ බෝසත් මාතා දහම් පාසල මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම ප්‍රදේශයේ බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තමයි අපි ඒකට සමගාමීව තමයි මේ දහම් පාසල ගරු උපදේශක වර්තමාන බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලේ විදුහල්පතිතුමාගේ සංකල්පයකට අනුව නිර්මාණය වුණේ. ඉතින් පුතේ අද දිනය දක්වාම මේ දහම් පාසල පවත්වාගෙන ආවා අපි. ඒ වගේම ඉදිරියටත් ඔගොල්ලෝ වෙනුවෙන් සාර ධර්ම ගුණ ධර්ම සියලුම යහපත් ආකල්ප වැඩි දියුණු කරන්න අරමුණින් තමයි අපි මේ වැඩසටහනත් 7 ශ්‍රේණියේ චන්දිමා ගුරුතුමිය විසින් සංවිධානය කරේ. ඒ වගේම 7 ශ්‍රේණියේ දූ දරුවන්ගේ අදහසකට අනුව. ඉතින් අද දිනේ පවත්වන මේ වැඩසටහනේ අරමුණක් විදිහට මේ විදිහට මම පැහැදිලි කරේ පුතේ ඔයගොල්ලොන්ගේ මනස ඉතාමත්ම පිරිසිදු තත්ත්වයට පත් කරන්න හැකි වටිනා උපදෙස් මාලාවක් අපේ දේශකතුමන් විසින් පුංචි දුවලා පුතාලා ඔබ හැමතෙම ලබා දෙන්න සූදානම්. ඉතින් මේ දේශනයට මුලින්ම අපේ 7 ශ්‍රේණියේ පුංචි පුතෙක් සූදානම් වෙලා ඉන්නවා පිළිගැනීමේ කතාව සිදු කරන්න. රුක්ෂිත පුතේ ඔයාට අවස්ථාව මේ වෙලාවේ මම ලබා දෙනවා. ආයිබෝන් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. මම රුක්ෂිත තරුෂ මාලව. බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලේ චන්දිමා ගුරුතුමියගේ හා අප සැමගේ අදහසකට අනුව සංවිධානය කරන ලද බෝසත් දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණ වඩන භාවනා වැඩසටහනේ පිළිගැනීමේ කතාව කිරීමට අවස්ථාව ලැබීම මාළඳ මහඟු අවස්ථාවක් ලෙස මම සැලකෙනවා. බෝසත් දරුවන්ගේ ගුණ වඩන මෙම ආධ්‍යාත්මික භාවනා වැඩසටහන මෙහෙයවීම සඳහා අද දින අපගේ ආරාධනය පිළිගෙන සූම් තාක්ෂණය හරහා අප සමග එක්වන විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්ය ආධ්‍යාත්මික උපදේශක මානව සම්පත් දායක සහ වත්තේගම් බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උපදේශකතුමන් වන බෝසත් මාතා දහම් පාසලේ ගරු විදුහල්පති ස්ටැන්ලි පෙරේරා මැතිතුමන් 7 ශ්‍රේණී ගුරුතුමිය සහ සොයුර සොයුරියන් වෙනුවෙන් මම මේ අවස්ථාවේදී තාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔබතුමාගේ සංකල්පයකට අනුව COVID-19 වෛරස් තත්ත්වය හමුවේ අඩපණ වූ දහම් පාසල් අධ්‍යාපනයේ මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම දරු දැරියන්ට ලබා දීම සඳහා ඔබතුමන් විසින් ආරම්භ කරන ලද බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබීම මාළද මහඟු අවස්ථාවක් මාළද මහඟු අවස්ථාවක් ලෙස මම සැලකමි. එමෙන් බෝසත් මාතා දහම් පාසලේ වෙනත් ශ්‍රේණිවල ගුරුහරුකම් ලබා දෙන ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් මෙන්ම අධ්‍යාපනය ලබන සොයුර සොයුරියන්ද මේ අවස්ථාවේදී මා පිළිගනු ලබනවා. සතිපතා දහම් පාසලේ අධ්‍යාපනය ලබා දීම, ලෝකය හා සමාජය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම, අවසානයේදී මිනිත්තු කිහිපයක භාවනාවක් කිරීම වැනි කරුණු තුලින් 7 ශ්‍රේණියේ දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා අප වන්තිබාර ආචාර්යවරිය වන චන්දිමා ගුරුමෑණියන් වහන්සේගෙන් පිළිගනු ලබනවා. මම මගේ පිළිගැනීමේ කතාව මෙතනින් අවසන් කර සිටිමි. එසේනම් ගරු විදුහල්පතිතුමනි, 7 ශ්‍රේණී ගුරුතුමිය ඇතුළු මාගේ සොයුර සොයුරියන් වෙනුවෙන් ඔබතුමන්ට මේ ආරාධනය. ඔබ සැමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි හැමෝම මියුට් කරගමු. මම මියුට් කරන්නම් මෙහෙන්. කවුරුත් අන්මියුට් කරන්න එපා. හරි.
හැමෝම මියුට් කරගන්න. තෙරුවන් සරණයි දයාබර දුවේ පුතේ. ඒ වගේම අද වැඩසටහන සංවිධානය කරපු බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලේ 7 ශ්‍රේණියේ ගුරුතුමිය චන්දිමා ගුරුතුමියත් ඒ වගේම සමස්ත දහම් පාසලේම සම්බන්ධී කටයුතු කරමින් දහම් පාසල් පන්ති කීපයක ඉගැන්වීම් කටයුතු කරමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉමහත් කැපවීමක් කරන මියුරි ගුරුතුමියගෙන ඒ වගේම අනිකුත් අපේ දහම් පාසලේ අනිකුත් පන්තිවල ඉගැන්වීම් කරන ගුරු මහත්ම මහත්මියනුත් සම්බන්ධීකාරක මහත්ම මහත්මියනුත් අද සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ සියලු දෙනාගේම අවසරයි. දයාබර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපි අද කරන්නට යන්නේ සුපුරුදු පරිදි දහම් පාසලේ දහම් කරුණු ගැන කතා කිරීම නෙවෙයි. අපි අද බලාපොරොත්තු වෙනවා ඊට වඩා එහා ගිය ඊට වඩා අපේ ජීවිතයට සම්බන්ධ වුණු වැදගත් දෙයක් ගැන කතා කරන්නට. වැදගත් දෙයක් අද කරන්නට. දයාබර දුවේ පුතේ මේ ලෝකේ අතිශයින්ම පිරිහුණු කරුණු අරන් බලපුවාම අතිශයින්ම පිරිහිලා තියෙන අපේ ජීවිතයේ තියෙන මේ ගුණධර්ම. අපේ ජීවිතයේ තියෙන්නට ඕනම දෙයක් වන මේ මනුස්සකම. මේ දේවල් අපෙන් පිරිහිලා තියෙනවා. දැන් දුවල පුතාලා දන්නවා. ඔයගොල්ලන්ට අපි දහම් පාසලෙන් අපි හැමදාම කියන දේ තමයි අපි උගන්වන දේ තමයි. අපේ බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලට අමතරව බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩිහිටියන් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැමෝටම අපි කතා කරන දේ තමයි අපි මේ මිනිස් ගුණ ධර්ම, ආචාර ධර්ම, සාර ධර්ම, මනුස්සකම අපි අපේ ජීවිතයේ වර්ණවත් කරන ඔටුන්න බවට පත් කරගන්නට ඕනේ. වැඩිහිටියන් වන අපි මේකට සම්බන්ධ වෙලා ඉන්න වැඩිහිටියනුත් අද දන්නවා අපේ ජීවිතේ මේ තරම් අපි අරන් බැලුවොත් අපේ ජීවිතේට ප්‍රශ්න ඇවිල්ලා තියන්නේ ඇයි? අපේ ජීවිතේට ප්‍රශ්න ඇවිල්ලා තියන්නේ ඇයි කියලා අරන් බැලුවොත් ඔබට දැනේවි. අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මනුස්සකම නැති කෙනෙක්ගේ යම්කිසි ක්‍රියාකාරකමක් නිසා. එහෙම නැත්නම් අපේ තියෙන මනුස්සකමේ අඩුපාඩුවක් නිසා. හොඳට හිතලා බලන්න වැඩිහිටියේ ඉන්න අය මෙතන සම්බන්ධ වෙලා. එහෙම නැත්නම් අපේ ළඟත් අපේ අසල්වාසීන් ළඟත් අපි අසීල් කරන සියලු දෙනාම ගන්න. මේ සමාජය තුළම මේ හොඳ ගුණධර්ම පිහිටා වැඩ කරන සමාජයක් තුළ තිබුණොත් අපට කොයි තරම් මානසික සහනයක් එයිද, සතුටක් එයිද, ජීවිතේ විඳින්න පුළුවන් වෙලා තියෙනවා. මේ මනුස්සකම නැති වෙලා තියෙන නිසා අපිට විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙලා තියෙනවා. ඒක ඉහළ ඉඳලා පහළටම දැවැන්ත ලෙස පරිහානියටපත් වෙනවා. ඉතින් වැඩිහිටියන් අපේ යුතුයකමක් තමයි අපේ ආදරණීය දරුදැරියන් ඊට වඩා වෙනස් පරිසරයක් අපි නිර්මාණය කරලා දෙන්නට ඕන නේද? ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් ඒගොල්ලන්ගේ දියුණුව වෙනුවෙන් මීට වඩා පරිසරයක් අපිට නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? ඒ නිසා ඒ වෙනුවෙන් අපි සංවිධානය කරගෙන යන දෙයක් තමයි අපි හැමෝගෙම අපි ගුණධර්ම කියන දේවල් වලට වටිනාකමක් දීලා ඒක ශක්තිමත් කරලා අපි ඒ දේවල් ගුණධර්ම වලට කිසිම හානියක් නොවන පරිදි ගුණධර්ම ආරක්ෂා කරමින් අපේ ජීවිතය ගෙනියන්නට වමන ආත්ම ශක්තියක් අපේ දරුවන්ට ලබා දෙන්නට ඕන. දැන් ඔය ආත්ම ශක්තිය කියද්දී පුංචි දෙයක් මම කියන්න උවමනයි. දැන් පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් අපි දුවල පුතාලාද සම්බන්ධ වෙලා ඉන්නවනේ මෙතෙන්. දැන් සම්බන්ධ වෙලා ඉන්න දුවල පුතාලට ඔයගොල්ලෝ කී වතාවක් අද වෙනකොට තමන්ගේ ජීවිතේ පන්සිල් සමාදන් වෙලා ඇද්ද? අපි ගොඩාක් වතාවක් පන්සිල් සමාදන් වෙලා ඇති නේද?
අපි පන්සිල් සමාදන් වුණාට වැඩි හිටියනොත් කල්පනා කරලා බලන්න අපි කොච්චර පන්සිල් සමාදන් වෙලා තියෙනවද? හැබැයි අපට කාට හරි කියන්න පුළුවන්ද මම අකුරටම පන්සිල් රකින්න කෙනෙක් කියලා. බොහෝ වෙලාවට අපි සාම්ප්‍රදායිකව අපි පන්සිල් රකිනවා. ඊට පස්සේ අපි ආය පන්සිල් රකින්නවා කියන එක අමතක වෙනවා අපිට. අපි සාමාන්‍ය ජීවිතේ වැඩ කරනවා. ඔය අතරේ අපි පන්සිල් ආරක්ෂා වෙනවද කියලා දන්නෙත් නැහැ. සමහර වෙලාවට බිඳෙනවද කියලා දන්නෙත් නැහැ. කොහොමදත් බිඳෙනවා. ඇයි අපිට ඒ දේ වෙලා තියෙන්නේ? දැන් තමන්ම වැඩි හිටියන් දරුවන්ව හෘද සාක්ෂියට කිව්වහන් ඇයි මට පන්සිල් රකින්න බැරි? ඔබ අපි හැමෝම පන්සිල් රකින්න ආසයි. පන්සිල් රැකීමෙන් අපේ ජීවිතය සුන්දර වෙනවා, ලස්සන වෙනවා. අපේ ජීවිතය හරිම වාසනාවන්ත වෙනවා. අපිට කුසල් කොට නැගෙනවා. හැබැයි අපිට ඔක රකින්න බෑ. ඒකට හේතුව තමයි අපි පන්සිල් රකින්න කියලා අපේ දරුවන්ට කිව්වා. අපිට පොඩි කාලේදී අපිට අහන්න ලැබුණා. අපි පන්සිල් රකින්න පුළුවන් වෙන ආකාරයට අපේ මනස පුරුදු කරගත්තේ නෑ. අපි මනස පුරුදු කරේ නෑ. මනස පුහුණු කරේ නෑ. නුපුහුණු මනසකින් අපි බලාපොරොත්තු වෙනවා පන්සිල් රැකීම. ඒ දේ වෙන්නේ නැහැ. ඉතින් අපේ දුවල පුතාලා අපි කොයිතරම් අපි කියනවා ඒක කියන්නට ඕන. නමුත් ඒ කියන එකට අපේ ශක්තියක් ලබා දෙන්න ඕන. ආත්ම ශක්තිය හදන්නට ඕන. ඒ දේවල් රකින්න පුළුවන්. ඒකට අපේ මනස හදන්නට ඕන. මනස හදන ශ්‍රේෂ්ඨතම දේ තමයි භාවනාව කියන්නේ. ඒ නිසා මම හැමෝටම මේ අවස්ථාවේදී කල්පනා කරන්න කියලා කියනවා දුවල පුතාලටත් ඒ වගේම වැඩිහිටියන්ට. අපි පන්සිල් ගුණධර්ම ආරක්ෂා කරගන්න ගමන් ගුණධර්ම ගැන ඉගෙන ගන්න ගමන් අපේ හිත අපි සංවර්ධනය කරගන්න. හිත ශක්තිමත් කරගන්නකොට හිත දියුණු කරගන්න. අපිට මොනම හේතුවකටවත් අපිට අපේ ගුණධර්ම කැඩෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරන්න පුළුවන් වෙනකොට හොඳ ආත්ම ශක්තියක් ඇති. ඒකට භාවනාව ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි දුවේ පුතේ අපි හැමෝම මෙතන ඉන්න අය ඉගෙන ගන්න. අපි මේ වැඩසටහන දරුවෝ වෙනුවෙන් කරන්නේ. ඉගෙන ගන්නකොට දුවල පුතාලාගෙන් මගේ අහුවොත් එහෙම අපිට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඉගෙන ගන්න. දැන් සමහර දරුවන්ට ඉන්නවා එක විදිහට ඉන්න බෑ. නේද? අපි දුවල පුතාලාට එක විදිහකට ඉන්න බෑ. හිත දඟලනවා, මෙහෙට දඟලනවා, දැනුත් දඟලනවා. මට වීඩියෝ එක ඕෆ් කරලා තිබුණත් මට පේනවා. දඟලනවා එක විදිහට ඉන්න බෑ. තව ළඟ කවුරු හරි ඉන්නවා නම් එයාට මොනවා හරි කරනවා. අපිට ඒ ඇයි අපි බලන්නකො ඒක තමයි අපේ දරුවන්ගේ ස්වභාවය. ඒ වගේම තමයි දරුවන්ට තව තියෙන ගැටලුවක් තමයි අපි පාඩම් කරන්න කම්මැලි නේද? ගොඩක් අය අපි පාඩම් කරන්න කම්මැලිකමක් අපිට හිතෙන්නේ නැහැ. අපිට ගුරුවරු කියන්න ඕන, දෙමව්පියෝ කියන්න ඕන කිව්වොත් තමයි අපි මේ දේ කරන්නේ. අපිට එහෙම ප්‍රශ්නිකුත් තියනවා නේද දුවේ පුතේ? ඒ නිසා අපිට ආසාව අපි අඩු වෙලා තියෙනවා. ඊළඟට තව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් කොච්චර පාඩම් කරා කියමුකෝ මතක හිටින්නේ නැහැ නේද? ආවව පස්සේ කල්පනා කරනකොට අපිට මතක නැහැ. ගණන් අපි ඉස්සෙල්ලා නම් හැදුවා. පන්ති බාර ගුරුතුමා ගුරුතුමී උගන්වනකොට මට ඒක හදා ගන්න පුළුවන් වුණා. පස්සේ හදද්දි මතක නැහැ. එහෙම නැත්නම් ඉස්කෝලේ ඉගෙනගෙන අරන් යාපු ඒ පාඩම් ටික ගෙදර ඇවිල්ලා බලද්දි ආපහු මතක නැහැ. එහෙම ප්‍රශ්නිකුත් අපිට තියෙනවා නේද? ඊළඟට තව ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි කොච්චර දැනගත්තත් අපි විභාගයක් අපිට තියෙනවානේ වර්ෂ අවසානයේදී වාර විභාග අපිට තියෙනවා. මේ විභාගවලදී ආපහු අපිට අමතක වෙනවා නේද ඉගෙන ගත්ත දේවල්. පස්සේ නම් මතක වෙනවා. අයියෝ අමතක වුණා. ලියා ගන්න බැරි වුණා. නේද? අපිට බැරි වෙනවා. හැබැයි හැමෝම කැමති නේද 100න් 100ක් ගන්න ලකුණු විෂයන් වල. ඒ වගේම අපි හැමෝම කැමති නේද පන්තියේ පළවෙනියා වෙන්න. අපිට ඉස්කෝලෙන් පාසලෙන් අපිට සර්ටිෆිකට් දෙනවට අපිට තෑගි දෙනවට අපි අවෝඩ් සෙරමනි එකේදී අපිට තෑගි හම්බ වෙනවට අපි හැමෝම කැමතියි. හැමෝම අපි ගැන කතා කරනවට අපි කැමතියි. හැබැයි දුවේ පුතේ ඒ ගැන කතා කරන්න නම් එහෙම වෙන්න නම් අපි හොඳට මොකද කරන්න ඕන? අපි හොඳට වැඩ කරන්න. ඉතින් අපි අද දවසේ උත්සාහවන්ත වෙන්නේ ඔයගොල්ලන්ට අපි වෙනදා අපි ඔයගොල්ලන්ට දහම් දැනුම ලබා දෙනවා. අද අපි බලන්නේ ওই දැනුම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න එපාය තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න. එහෙනම් මේ එකතු කරගන්න නම් අපි මොකද කරන්න ඕන? අපි එකතු කරගන්න නම් අපිට
අපිට හිත ශක්තිමත් කරලා තියාගන්න. ආන් එතකොට ඒ නිසා මේ භාවනාව විශේෂයෙන්ම අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනාටම කියලා දීලා තියෙනවා. පිනකි උතුම් පින නම් භාවනාවයි. අපි ගොඩාක් පින් කරනවා. අපි කුසල කර්ම කරනවා. මේ දේවල් අතරින් උසස්ම කුසල කර්මය මොකද්ද පුතේ? උසස්ම කුසල කර්මය තමයි භාවනා කරන එක. ඒ නිසා භාවනා කරපුවාම අපිට මොකක්ද අපට ඇති වෙන්නේ? අපි දැන් දුවලා පුතාලා භාවනා කරපුවාම ඔයගොල්ලන්ගේ ඇතුලේ තියෙනවා හිතක්. අපි මේ ශරීරයේ ඇතුලේ හිතක් තියෙනවා. මේ හිත කියන්නේ මේ හිතේ ශක්තියන් ගොඩාක් තියෙනවා. මේ හිතේ තියෙන ශක්තියන් අපට අවදි කරගන්න පුළුවන් භාවනාවෙන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් අනිත් අය අභිබවා අනිත් අයට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් වෙනවා. අනිත් අයට වඩා ඔයගොල්ලන්ගේ මේ චිත්ත ශක්තිය ඔයගොල්ලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ජීවිතයේ අභිවෘද්ධියට, ජීවිතයේ දියුණුවට මේ අපේ චිත්ත ශක්තිය අපට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නැද්ද? ඔයගොල්ලන්ගේ පාඩම් කටයුතු වලට සහයෝගය දෙන මේ භාවනාව කියන මිත්‍රයා ඔයගොල්ලන්ට එකතු කරගන්න. එයත් එක්ක මිතුරු වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මිත්‍රයා භාවනාව නැමැති මිත්‍රයා ඔබේ යාළුවා කරගන්න. යාළුවා කරගත්තොත් ඒ යාළුවාට ගොඩාක් උදව් කරනවා. ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට හැම දෙයකටම උදව් කරනවා. ඒ වගේ මේ විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ අපේ බලාපොරොත්තු තියෙනවානේ. විවිධ බලාපොරොත්තු තියෙනවා. විවිධ දේවල් ඕන කියලා හිතෙනවා. විවිධ දේවල් මේ දේවල් පවා අපට සබහාදහමෙන් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. තියෙනවා ලෝකේ ආකර්ෂණ නීතියක් කියලා එකක්. ඒ ආකර්ෂණ නීතියේදී ඔබේ හිත දියුණු කරගෙන ඔබ කල්පනා කරොත් නිකන් මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපේ පුතේකට හිතෙනවා දුවේකට හිතෙනවා මට බයිසිකලයක් ඕන. මට බයිසිකලයක් ඕන කියලා ඔයගොල්ලන්ට හිතෙනවා. පුංචි උදාහරණයක් මම ගන්න. හැබැයි බයිසිකලයක් ඕන කිව්වට ඒක තාම ලැබිලා නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේ භාවනා කරලා හිත දියුණු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ හරියට මේ දියුණු කරගත්ත හිතෙන් ප්‍රාර්ථනාවක් කරොත් මට බයිසිකලයක් ලැබෙන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ට බයිසිකලයක් ලැබෙනවා. එතකොට අන්න ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා අපේ සාමාන්‍ය ජීවිතේ රෝමනා දේවලුත් මේ භාවනාවෙන් හරහා අපට ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේක දුවේ පුතේ කරන්න බලන්න ඕනේ. ඉතින් අපි ඔයගොල්ලෝ හැමදාම භාවනා කරනකොට මම අවස්ථා කීපයක් තියෙනවා. එන්නේ වෙලාවල් වලදී මේ මම අද දැන් කියලා දෙන භාවනාව කරන්නට ඕනේ. එකක් තමයි ඔයගොල්ලෝ නැගිට්ට ගමන් උදේ ඇඳෙන් ඇහැරෙනවානේ. ඇහැරෙන්න ඔයගොල්ලෝ කැමැත්තෙන්ද නැහැ නේද? අම්මා කීප සැරයක් කතා කරන්න ඕන නේද ඇඳෙන් නැගිට්ටවා ගන්න. අපි ඒ වෙලාවේදී ඒ නිසා අපට ඒ වෙලාවේදී අපට පුළුවන් පොඩ්ඩක් අපිට මේ භාවනා අභ්‍යාසය කරන්න. ඒ වගේම අපි හැමෝම නිදියන්න යනවා නේද? දැන් ඔයගොල්ලන්ගෙන් අහුවොත් එහෙම නිින්දට ගිහිල්ලා S2 පියාගෙන මොනවද කල්පනා කරන්නේ කියලා? අපි නිදියන්ට ඇඳට ගිහිල්ලා S2 පියා ගන්නවානේ. නිදියන්ට සකස් වෙලා S2 පියා ගන්න. S2 පියාගත්තට පස්සේ මොනවද අපි කල්පනා කරන්නේ? දුවලා පුතා. අපි මොකොත් කල්පනා කරන්නේ ඔහේ හිතට එන જાති හිතේ ඉන්නේ. ඊට පස්සේ අපි නිින්ද යනවා. හැබැයි අන්න ඔය වෙලාවේදී ඇඳට ගිහිල්ලා නිින්ද යනකම් ඔයගොල්ලන්ට පුළුවන් භාවනා අභ්‍යාසයක් කරන්න. එතකොට මේ භාවනා අභ්‍යාසයෙන් ඔයගොල්ලන්ට නිදිය ගත්තාම නිින්දෙදි මොකද වෙන්නේ? නිින්දෙදි ඔයගොල්ලන්ගේ කායික සහ මානසික නිරෝගීතාවය, ශක්තිය, එහෙම නැත්නම් ඔයගොල්ලන්ට විශ්ව ශක්තිය ඔයගොල්ලෝ සමග ගොඩාක් සමීප වෙනවා. හරි? ඔයගොල්ලත් එක්ක ගොඩාක් සමීප වෙලා ඔයගොල්ලන්ට ලොකු සේවයක් ලබා ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ ඒ වෙලාවේදී කරන්න බලන්න. ඊළඟට අපි පාඩම් කරනවානේ. අපි පාඩම් කරද්දී අපිට කරන්න පුළුවන්. අපි පාඩම් කරන්න මේසේ වාඩි වුණාම. ඒ වගේම මේ දවස්වල ඔන්ලයින් ඔයගොල්ලන්ගේ පන්තියට ඇවිල්ලා ඔයගොල්ලෝ ඉන්නවා. දැන් මම අදත් දැක්කා. අපි 7ට පටන් ගන්නවා කිව්වට 6:50ට 6:45 ඉඳලා වාඩි වෙලා ඉන්නවා මේ වැඩසටහන සම්බන්ධ වෙයි. ඉතින් මේ වෙලාවේදී අපි මොකද කරන්නේ? වැඩසටහන පටන් ගන්නකම් මේසේ ඔහෙ වාඩි වෙලා ඉන්නවා. ආගේ වෙලාවේදී අපිට පුළුවන් මෙන්න මේ භාවනා අභ්‍යාසයක් කරන්න. ඔයගොල්ලෝ කුටුවේ වාඩි වෙලා ඉඳලා කරගෙන ඒ නිසා මේක ඔයගොල්ලෝ පාඩම් කරනවා වගේ ඔයාගේ හොඳම මිත්‍රයා කරගන්න කවුද? භාවනාව කියන එක. භාවනාව කියන එක හොඳම මිත්‍රයා කරගත්තොත් ඔයගොල්ලන්ට දැනේවි ඔයගොල්ලන්ට දවසින් දවස ඔයගොල්ලන්ගේ විෂයන් වලට ගන්න ලකුණු ගන්න වැඩි වෙනවා. දවසින් දවස පාඩම් හොඳට තේරෙන්න පටන් ගන්නවා.
දවසින් දවස ඔයගොල්ලන්ට ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික හොඳට සිදු වෙමින් පවතිනවා. අන්තිමේදී ඔයගොල්ලන්ට වාර විභාගවලදී ඉහළ ලකුණු වලට යන්න පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ මේකට උවමනා ශක්තිය අපි අද භාවනාවෙන් අපි ලබා ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා. අපි තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔයගොල්ලෝ දාව තුනුරුවන් බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න උතුම්ම කෙනා. උන්වහන්සේ තමයි අපි සියලු දෙනාගේම ශාස්ත්‍රඥ වහන්සේ. අපි හැම වෙලේම කියනවා තෙරුවන් සරණයි බුදු සරණයි කියලා අපි කියනවා නේද පුතේ. දැන් අපිට මෙන්න මේ තෙරුවන් සරණයි බුදු සරණයි කියන්නේ ඇයි? අපිට ඒ ආශිර්වාදය ආරක්ෂාව ශාන්තිය අපේ ජීවිතවලට ලැබෙන නිසා. එතකොට මේ ලැබෙන ආශිර්වාදය ආරක්ෂාව අපිට මොකද කරන්න පුළුවන්? අපිට මේක වැඩි කරගන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න පුළුවන් වෙනවා. ධර්මයට සමීප වෙන්න පුළුවන්. සංඝ රත්නයට සමීප වෙන්න පුළුවන් වෙනවා. තුනුරුවන් අපිව ආරක්ෂා කරනවා දුවේ පුතේ. ඒ ආරක්ෂා කරන නිසා තමයි අපි ගෙදර මල් පහන් පූජා කරනවා, ගාථා කියනවා, පිරිත් කියනවා, නේද? අපි පන්සිල් සමාදන් වෙනවා, අපි පොයට සිල් සමාදන් වෙනවා. අපි ගොඩාක් මේ වැඩ කරලා දානමාන කටයුතු කරනවා. ඇයි මේ කරන්නේ අපි? දුවේ පුතේ තුනුරුවන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. ඉතින් අපිට මේ භාවනා කරපුවාම මොකද වෙන්නේ? භාවනා කරපුවාම මේ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔයාට හැම වෙලේම ලැබෙනවා. හරි. එතකොට නිකන් බුදුරජාණන් වහන්සේ ඔයාට හැම වෙලේම ආරක්ෂාව දෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න යනකොට සෙල්ලම් කරද්දි වැටුණයි කියලා හිතමුකෝ. හැබැයි ඔයා හරියට මේ භාවනා කරලා හොඳට තුනුරුවන් එක්ක තමන්ගේ ජීවිතයේ තුනුරුවන් සමීප කරගෙන හිටියොත් ඔබ වැටෙයි. හැබැයි තුවාල වෙන්නේ. හරිද? වෙන කෙනෙක් වටනවා නම් ලොකුව ගෙදර එහෙම නැත්නම් හිතේ පුදුමයි බේරුණ එක කියලා සමහර විට ඔයගොල්ලන්ට කියයි. වැටිලා තියෙනවා සෙල්ලම් කරලා. හැබැයි බලනින්න අයට පුදුමයි බේරුණා කියන එක. ඒ බේරුනේ වෙන මොකක් නිසා නෙවෙයි. තුනුරුවන්ගේ ආරක්ෂාව ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපිට ලබා ගන්න පුළුවන්. මේ වගේම මේ දවස්වල කොරෝනා කියනවා. මේ කොරෝනා වලින් අපිට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන කොරෝනා වලින් අපිට ලොකු ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. තුනුරුවන් හරියට අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. ඒක නැතුව මේ කිය හිටියට හරියන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ වඩින්න ඕන කොහෙටද? අපේ හදවතට. තුනුරුවන් වඩින්න ඕන අපේ හදවතට. අපේ ගෙදරට වැඩලා විතරක් හරියන්නේ නැහැ. බුදු පිළිමේ තැන තියෙන තැනට පහන විතරක් පත්තු කරාට හරියන්නේ නැහැ. පහන තියෙන එතන මල් ටිකක් ගෙනත් තිබ්බට හරියන්නේ නැහැ. නැත්නම් බුදු පිළිමේ තියෙන තැන හවසට ලයිට් එක දැම්මට හරියන්නේ නැහැ. අපේ හදවතට වැඩම කරවා ගන්න ඕනේ. තේරුණාද දුවේ පුතේ? ඉතින් අපි හදවතට වැඩම කරවගෙන අපි මේ වැඩේ කරගන්න ඕනේ. එහෙම වුණොත් දුවේ පුතේ අපේ ජීවිත ඔයගොල්ලන්ගේ ලස්සනට ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ ඔක්කොගේම ලොකු අරමුණක් තියෙනවනේ ජීවිතේ. ඔයගොල්ලන්ට ලොකු හීන තියෙනවා. ඔයගොල්ලෝ අනාගතේ මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා, මෙහෙම කෙනෙක් වෙනවා. මෙහෙම කෙනෙක් වෙනවා කියලා ඔයගොල්ලන්ට තියෙනවා නේද ලස්සන බලාපොරොත්තු. ඉතින් එහෙමනම් මෙන්න මේ බලාපොරොත්තු සියල්ලම ඔයගොල්ලන්ට ඉටු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. අපිට ඔයගොල්ලෝ අරන් බැලුවොත් ඔයගොල්ලන්ගේ දෙමව්පියන්. ඔයගොල්ලෝ තුනුරුවන් සරණ යනකොට ඔයගොල්ලෝ මොකද වෙන්නේ? ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ටත් මේකේ ආශිර්වාදය ලැබෙනවා. ඔයාලගේ වගේ අම්මට, තාත්තට, අයියලා අක්කලා, පවුලේ ඉන්න ආච්චි සීයා මේ සියලු දෙනාටමත් ආරක්ෂාව ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මුළු පවුලම අය ප්‍රමාණිකුලව තුනුරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබෙන හොඳ දැහැමි බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ හිටිනවා වගේ නිවසක් බවට හදවතක් බවට ඔබට ප්‍රස් කරගන්න පුළුවන් වෙන හොඳ දෙයක් තමයි මේ භාවනාව. භාවනාවෙන් අපිට කරන්න පුළුවන්. ඉතින් මම ඔබට පැහැදිලි කරේ දුවේ පුතේ අපිට අධ්‍යාපනයේ ලැබෙන ප්‍රතිඵල භාවනාවෙන්. ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේ ලැබෙන ප්‍රතිඵල. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ලැබෙන ප්‍රතිඵල තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන ගොඩක් අය ඉන්නේ අපි ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉවර වෙලා O level විභාගය ලියන්න ඉන්න අය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ විභාගේ O level ඒ විභාගවලදී අපිට හොඳ මානසිකත්වයක් ලබා ගන්න. මොකද මම ඔයගොල්ලන්ගේ වයසේදීම තමයි මම භාවනා කරන්න පටන් ගත්තේ. මම භාවනා කරන්න පටන් ගත්තේ 8 පන්තියේදී. ඉතින් 8 පන්තියේදී මම භාවනා කරන්න පටන්ගෙන මට ඉස්කෝලේදී මම විශ්වවිද්‍යාලයට තේරෙනකොට ඉස්කෝලේ වැඩිම හොඳම ශිෂ්‍යයා විදිහට තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට මම තේරුනේ.
ඉතින් ඒ දෙයට මට උපකාර කරේ වෙන මොකොත්ම නෙමෙයි. මගේ මේ මම පුරුදු කරගත්ත භාවනාව. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉපදිලත් නෑ ගොඩාක් පරණ කතාවක් මම මේ කිව්වේ. එතකොට එහෙමනම් අපි දැන් මේ භාවනාව පුරුදු කරන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට ඔයගොල්ලන්ට පුළුවන් අපිට මේ දිගටම භාවනාවන් කටයුතු කරගෙන යන්න. එහෙමනම් දැන් ඔයගොල්ලෝ හැමෝටම මම කියන දේ තමයි හැමෝම මියුට් කරලා තියාගන්න. අන්මියුට් කරන්න එපා කවුරුත්. ඔයගොල්ලෝ කැමරා එක ඔන් කරගෙන හිටියත් කමක් නැහැ නැතත් කමක් නැහැ. ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. පුළුවන් අය කැමරා එක ඔන් කරගෙන ඉන්න. මොකද මට එතකොට ඔයගොල්ලෝ පේනවා. ඊට පස්සේ පේනකොට මට ඔයගොල්ලන්ට ආශිර්වාද කරන්න ලේසි. එතකොට අපි දැන් අපි මොකද කරන්නේ? දැන් ඔන්න අපි සූදානම් වෙන්නේ භාවනා කරන්න. හරිද? දැන් ඔයගොල්ලන්ගේ ළඟපාත වෙන ශබ්ද තියෙනවා නම් ශබ්ද අනිත් අයට කියන්න ශබ්ද ටික නැති ශබ්ද කරන්න එපා කියලා කියන්න වටපිටාවේ ඉන්න අයට ශබ්ද නැති තැන තමයි ඔයගොල්ලෝ ඉන්නේ අද භාවනා කරන්න ඕන නිසා. ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් ළඟපාත වතුර ටිකක් එහෙම තියෙනවා නම් වතුර උගුරක් එහෙම බොන්න. දැන් මමත් වතුර උගුරක් බොනවා. තමන් ළඟ තියෙනවා නම් වතුර උගුරක් එහෙම බොන්න පුළුවන් ඔයගොල්ලෝ. මේක හොඳ වැඩකට දැන් අපි මොකද කරන්න තියෙන්නේ? දැන් අපි ඔන්න බලන්න. දැන් ඔයගොල්ලෝ හොඳට පුටුවට හේතු වෙලා වාඩි වෙන්න. හැමෝම වාඩි වෙලා ඉන්නේ. දැන් හොඳ ඔයගොල්ලන්ට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න ඕන. හරිද? දැන් ඔන්න හොඳට පහසුවෙන් පුටුවේ හොඳට පිටිපස්සට වාඩි වෙලා හොඳට කොන්ද කෙලින් තියාගන්න ඕන. හොඳට කොන්ද කෙලින් තියාගෙන දැන් හැමෝම මේ මං කියන දේ කරන්නට ඕන. හරිද දුවේ පුතේ? එහෙම නැත්නම් පුංචි වෙලාවක් තමයි මං ගන්නෙ. දැන් හොඳම හැමෝම අදිෂ්ඨාන කරන්නට ඕන. දැන් මම භාවනා කරන කෙනෙක් වෙනවා. මම හරියට භාවනා කරනවා. හරිද? හරියට මම භාවනා කරනවා කියලා හොඳ අදිෂ්ඨානයක් අරගෙන තමයි දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න සූදානම් වෙන්නේ. දැන් දුවේ පුතේ ඔබ කල්පනා කරන්නට ඕන. දැන් හේතුණානේ. දැන් ඔයගොල්ලන්ට මම හැමෝටම මම මේ කියන දේවල් හරියටම ආදරෙන් කියන්නේ දුවේ පුතේ. ඔයගොල්ලෝ මම කියන දේවල් හරියටම කරන්න. දැන් හොඳට වාඩි වෙලා දැන් හැමෝම S2 පියාගන්න. දැන් මම විතරයි S අරගෙන ඉන්නේ. මොකද මම ඔයගොල්ලෝ දිහා බලාගෙන ඉන්නේ. හැමෝම S2 පියාගෙන දැන් ඔයගොල්ලෝ කවුරුත් S අරින්නවත් හෙලවෙන්නේ. දැන් ඔයගොල්ලෝ S2 පියාගෙන සාමාන්‍යයෙන් S2 මේ හද කරලා පියාගන්න එපා කවුරුත්. හරිද? නිකන් අපි නිදියන්ට යනකොට S2 පියාගන්නේ. අන්න ඒ විදිහට ඔයා S2 පියාගන්න. ඒ S2 පියාගෙන ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් ඔන්න හොඳට බලන්න. හිතින් බලන්නකෝ ශරීරයේ දෙස හිතින්. දැන් ඔයාගේ ඔළුව පිහිටලා තියෙන විදිහ කොහොමද? දැන් මේ ශරීරය සැහැල්ලු කරන්න ඕනේ. දැන් බලන්න මම මේ කියන ඒවා එකින් එකට ඔයගොල්ලෝ කවුරුත් කියන්න එපා. හිත ඒ තැන් වල රණන් යන්න. දැන් ඔළුව හිස සැහැල්ලුයි සුවදායකයි. සැහැල්ලු. ඔය හිතේ තව බෙල්ල. එතකොට බෙල්ල සැහැල්ලුයි සුවදායකයි. සැහැල්ලු කරන්න ඕන මුළු ශරීරයම. උරහිස් සැහැල්ලුයි සුවදායකයි. අත් දෙක දෙස බලන්න. දැන් අත් දෙකත් සැහැල්ලුයි සුවදායකයි. පහසු ඉරියව්වකින් තියෙනවා. දැන් බලන්න ඔන්න අත් දෙකත් සැහැල්ලුයි, උරහිස් සැහැල්ලුයි, බෙල්ල සැහැල්ලුයි, ඔළුව සැහැල්ලුයි, පපුව සැහැල්ලුයි, පපුවට හිත අරන් යන්න. බඩ උදරය සැහැල්ලුයි, කොන්ද පිට කොන්ද බොහොම සැහැල්ලුයි. කකුල් දෙක සැහැල්ලුයි සුවදායකයි. පුළුවන් අය දැන් කකුල බිම වදින අය ඉන්නවා නම් බිම හොඳට කකුල් දෙක තියන්න. බිම හොඳට කකුල් දෙක තියාගෙන හොඳට දැන් ඔන්න මුළු ශරීරෙම සැහැල්ලුයි සුවදායකයි. සැහැල්ලුයි සුවදායකයි. දැන් මුළු ශරීරෙම ඔබේ සැහැල්ලුයි සුවදායකයි. සැහැල්ලුයි සුවදායකයි. ඔබේ මුළු ශරීරෙම දැන් සැහැල්ලුයි. ආයෙ ඔබට මේ ශරීරය හොලවන්න උවමනා වෙන්නේ නැහැ විනාඩි 5කට. ඔය ශරීරය ඔබට සුවදායීව ඉන්නවා. කිසියම් කරදරයක් කරන්නේ නැහැ. සැහැල්ලුයි සුවදායකයි. දැන් ඔබ හොඳට ඔබ බලන්නකෝ කවුරුත් බලෙන් කරන්න එපා. ඔබට දැන් ආස්වාස ප්‍රාස්වාස ඔබේ වෙනව නේද? දැන් හැමෝම ආස්වාස ප්‍රාස්වාස වෙනකොට උකුලන් ආස්වාස වෙනකොට ඔබ පිම්බෙනවා දැනෙනවා පපු ප්‍රදේශයේ. ප්‍රාස්වාස කරනකොට පපු ප්‍රදේශය හැකිලෙනවා. අපි හැමෝටම දැනෙනවා නේද දැන් හුස්ම පාර ඇතුළට එනකොට පපුව පිම්බෙනවා දැනෙනවා. හුස්ම පාර පිට වෙනකොට පපුව හැකිලෙනවා දැනෙනවා. හොඳට ඒක දැනෙනවාද කියලා බලන්න හැමෝම.
කවුරුත් කියන්න එපා දැනනවද කියලා බලන්න. දැන් අතකොල් පපුව පිම්බෙනකොට පිම්බෙමි කියලා හිතන්න. පිම්බෙමි කියලා හිතලා හුලං පපුව පිම්බෙනකොට පිම්බෙමි කියලා හිතන්න. පපුව හැකිලෙනකොට හැකිලෙමි කියලා හිතන්න. ඒකට හැමෝම පිම්බෙමි ඇසරින් දෙපා මං කියනකන් ආය දඟලන්න එපා මං කියනකන් ආය පිම්බෙමි හැකිලෙමි. හුලං පපුව පිම්බෙනකොට පිම්බෙමි හැකිලෙමි කියලා හැමෝම හිතන්න දැන් හුලං පාරත් එක්ක. දැන් ඔබ සැහැල්ලු වෙනවා. සුලම් පාරත් සැහැල්ලුවෙන් කවුරුත් බලෙන් හුස්ම ගන්න එපා. ස්වභාවයෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස වෙන්න ඉඩ ආරින්න. දැන් ඔබට දැනේවි හුලම් පාරත් එක්ක පිම්බෙමි හැකිලෙමි සමග ඔබ බොහෝම සුවපත් වෙනවා. ඔබ සැහැල්ලු වෙනවා. සුවපත් වෙනවා. සැහැල්ලු වෙනවා. හොඳට කරන්න. මම ඔයගොල්ලෝ වෙනම තැනකට අරන් යනවා එහෙම වුණොත්. අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් හරියටම කරන්න. දැන් බොහෝම කුලම් පාර වගේ ඔබ සැහැල්ලු වෙනවා. හිතේ තිබුණු කලබලකාරී ගතිය නැති වෙලා යනවා. ශරීරයේ තිබුණු කලබලකාරී ගතිය නැති වෙලා යනවා. බොහෝම සංසුන් හිතක් ඇති වෙනවා. බොහෝම සුවදායි හිතක් ඇති වෙනවා. වෙන මොකෝත් දැන් හිතෙන්නේ නැහැ. පිම්බෙමි හැකිලෙමි විතරයි ඔබට දැනෙන්නේ. පිම්බෙමි හැකිලෙමි. පිම්බෙමි හැකිලෙමි. පිම්බෙමි හැකිලෙමි. පිම්බෙමි හැකිලෙමි. හොඳට මේ ගැන විතරක්ම හිතන්න දුවේ පුතේ. පිම්බෙමි හැකිලෙමි. ඔබ හොඳට කරනවා. මට දැන් තුවල පුතාලා පේනවා. හොඳට ඔයගොල්ලෝ කරනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන කැමතිම ලස්සනම ලස්සන බුද්ධ රූපය පිළිම වහන්සේ සිහිපත් කරගන්න. ඔබ දැකලා තියෙන ඔබේ ගෙදර තියෙන එකක් වෙන්න පුළුවන්, පන්සලේ තියෙන එකක් වෙන්න පුළුවන්, වන්දනා ගමනක් ගිය වෙලේ දැක්ක එකක් වෙන්න පුළුවන්, රූපවාහිනියෙන් දැක්කවා. ඔබ කැමතිම හිත ඇඳිලම බිය බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න, බුද්ධ ප්‍රතිමා වහන්සේ සිහිපත් කරගන්න. හොඳට දැන් උන්වහන්සේගේ මූණ දෙස බලන්න. ඔබට දැන් ඔබේ ආසම කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට දැන් පෙනෙනවා. ඔබේ හදවතට වැඩම කරනවා. ඔබ දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි ඔය වාඩි වෙලා ඉන්නේ. දැන් ඔක්කොටම දැනෙනවා ඇති. ඔබ කැමතිම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඉස්සරහා ඔබ වාඩි වෙලා ඉන්නේ. දැන් කවුරුත් කියන්න එපා. අපි මම තමයි කියන්නේ. ඒකට හොඳට ඔබ ඇහුම්කන් දෙන්න විතරයි තියෙන්නේ. දැන් මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න යන්න. කවුරුත් කිසිම දෙයක් කරන්නත් එපා කියන්නත් එපා. මං කියන දේ හොඳට ඇහුම්කන් දෙන්න විතරයි ඕනේ වෙන්නේ. හොඳද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
Namo tassa bhagavato arahato samma sambuddhassa. Swamini Samma Sambuddharajanan Wahanse. Ob Wahansete Mage me Namaskaraya Veva. Devanuva Mage me Namaskaraya Veva. Swamini Ob Wahanse Sielu Kelesun Keren Duru Seke Sielu Keles Saturan Nati Kaleseke Sansara Chakraye Arasindalu Seke Tunlokevasinge Amise Puja Pratipatti Puja Siyallattම සුදුසු වූසේක. ස්වාමීනි එබැවින් ඔබ වහන්සේ අරිහත් නම් වන සේක. අරිහත් නම් වන සේක. අරිහත් නම් වන සේක. දැන් හැමෝම අර ඔබ මවාගත්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙනවනේ. ඒ ප්‍රතිමා වහන්සේ දෙස හොඳට ඇස් දෙක පියාගෙන මනසින් බලන්න. මනසින් බලාගෙන උන්වහන්සේගේ මුහුණ දෙස මනසින් බලාගෙන අරහං 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 කියලා වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව එක දිගට විනාඩි 2ක් මෙනෙහි කරන්න බලන්න. මම නතර කරන්න කියනකන් එක දිගට ඔබ අරහං 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 වෙන කිසිම සිතකට ඉඩ දෙන්න එපා. එක දිගට අරහං 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 මම නතර කරන්න කියනකන් එක දිගට මෙනෙහි කරන්න පටන් ගන්න හැමෝම.
ඇස් හරින්න බෑ, සෙලවෙන්න බෑ. පොක කරන එක විතරයි කරන්නේ.
Arahang, 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 arahang. Hamoma menehi karan. Arahang, 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 arahang. Tahu podak mo, tahu podi velawak. Kawurut වෙන දෙයකට හිත යොමු කරන්න එපා. හැමෝම මෙනෙහි කරන්න arahang, arahang, arahang. හිතින් කවුරුත් කියන්න එපා. Arahang, 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 arahang. Sabbe papassa akaranang kusalassa upasampada Sacitta pariyodapanang etang buddhana sasanang. Sadhu කියලා හැමෝම භාවනාව අවසන් කරන්න. හොඳයි. තොල පුතාලා මම ඔය කරපු භාවනාවට අපි කියනවා බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව කියලා තමයි අපි ඔබට කියන්නේ. බුද්ධානුස්සති භාවනාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කීයක් තියෙනවද? ගුණ තියෙනවා 9ක් නේද? ඒ 9න් පළවෙනි බුදු ගුණය තමයි අරහං කියන භාවනාව. ඉතින් ඒ අරහං කියන භාවනාව තමයි මම අද පුරුදු කරේ. ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම හැම වෙලේම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි ගෙදරදී දැන් කරන්න පටන් ගන්න ඕන. මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? ඔයගොල්ලෝ S2 පියාගෙන හොඳින් වාඩි වෙලා S2 පියාගෙන හොඳට ශරීරයත් හිතත් දෙකම සැහැල්ලු කරලා හොඳට උස්ම ටීපයක් අරගෙන බුදුරජාණන් වහන්සේ මවා ගන්න. ඔබ කැමති බුද්ධ ප්‍රතිමාව වහන්සේ මවාගෙන අරහං 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 කියලා විනාඩි 5ක් විතර ඔයගලන්ට පුළුවන් තරම් වෙලාව දවසකට 3 සැරයක් විතර කරන්න පුළුවන්. මියුට් කරගන්න. දවසකට 3 සැරයක් විතර ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ නිසා දුවල පුතාලා ඒ විදිහට කරපුවාම ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් තව භාවනාවන් ගොඩක් තියෙනවා. අපි ක්‍රමානුකූලව දරුවා වෙනුවෙන්ම අධ්‍යාපනය වෙනුවෙන්ම හදාගත් අපි ඉදිරියේදීත් එවැනි භාවනා අභ්‍යාසයන් අපි කරමු. එහෙමනම් මට විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා. ඔයගොල්ලන්ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මට දන්න දෙයක් තියෙනවා නම් මට පුළුවන් උත්තරයක් දෙන්න. මොනවා හරි අපි දුවල පුතාලට ප්‍රශ්න තියෙනවාද අහන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට මේ අවස්ථාවේදී දන්නවා නම් උත්තරයක් දෙන්න පුළුවන්. සර් ආයි කවුදද පන්ති තියෙන්නේ? ඔව් පන්තිය පුතා ඔයගොල්ලෝ ඔයා 7 පන්තියේද දුව පුතා? මම 7 පන්තියේ. ඔව් 7 පන්තියේ පුතා ලබන සතියේ මේ වෙලාවට පන්තිය තියෙනවා සාමාන්‍ය විදිහට. අද පන්තියේ වෙලාවේ තමයි අපි ලබා ගත්තේ. ඔයගොල්ලන්ගේ මැඩම්ට පන්ති භාර ගුරුතුමියට අද තාක්ෂණික ගැටලුවක් නිසා සම්බන්ධ වෙන්න බැරි වෙලා කියනවා කියලා කිව්වා. සමහරට සම්බන්ධ වෙලා නැතුව ඇති. ඒ හින්දා පන්ති භාර ගුරුතුමි. හොඳයි. එහෙමනම් මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? පාඩම් කරන ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මට චුට්ටි එක්කෙනෙක් අපිට උත්තරයක් ප්‍රශ්නයක් ඇහුවා නම් ජලිත් මං හිතන්නේ ප්‍රශ්නයක් ඇහුවා. ඔව්. පාඩම් කරන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඔව්. දැන් අන්න ඔයගොල්ලන්ගෙන් අහනවා ප්‍රශ්නයක් පාඩම් කරන හැටි කොහොමද කියන එක. ඔව්. පුතා ඔයා කීයේ පන්තියේද ඉන්නේ ජලිත්?
10 වසරේ. ඔව් දැන් 10 වසරේ ඉන්න පුතෙක් අහනවා අපිට පාඩම් කරන්න හැටි කොහොමද කියන එක. ඉතින් පුතේ දැන් පාඩම් කරන ගැන අපිට වෙනම මම දවසක හරි ඔයාලට කතා කරන්නම්. ඔයා මගේ නම්බර් එක තියාගෙන කොහොමදත් මට ආපහු කෝල් එකක් දෙන්න. ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන් ටීචර් එකෙන් අහන නම්බර් එක. මම කතා කරනවා 10 වසරේ නිසා. දැන් පාඩම් කරන්න කියන එක ගත්තාම පුතේ දැන් අපිට විෂයන් අනුව ගත්තොත් එකින් එක විෂයන් වලට පාඩම් කරන ක්‍රමය වෙනස් වෙනවා. අපිට එකම ක්‍රමයේ බෑ. ගණිතේ පාඩම් කරන විදිහට විද්‍යාව පාඩම් කරන්න බෑ. විද්‍යාව පාඩම් කරන විදිහට අපිට අපි කොමර්ස් වගේ විෂයක් කරනවා නම් ඒක පාඩම් කරන්න බෑ. එතකොට අපිට තවත් අපිට බුද්ධ ආගම පාඩම් කරන්න ක්‍රමය වෙනස්. ඒ වගේ අපේ විෂයන් 9ක් තියෙනවානේ. මේ විෂයන් 9 පාඩම් කරන ක්‍රමය වෙනස්. ඉතින් මේ වෙලාවේදී මට ඔයාලට පාඩම් කරන ක්‍රමය ගැන කියලා දෙන්න මේක වෙලාව මදි. නමුත් ඔය මොන විෂය පාඩම් කරත් පුතා, ඔක පාඩම් කරන්නේ කවුද? අපේ හිතනේ. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දැන් අපි 10 පන්තියේ හිටියත් 11 පන්තියේ හිටියත් 6 7 හිටියත් පාඩම් කරන්නේ අපේ හිත. හිත තමයි අපි පාඩම් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි පොතේ තියෙන විෂය කරුණු ටික හිතින් බුද්ධියෙන් අවබෝධ කරගෙන හිත තුල තැම්පත් කරගන්න එක තමයි අපි කරන්නේ. අපි ඉගෙන ගන්නවා කියලා කරන්නේ පුංචි වැඩක් කරන්නේ. මොකද්ද? අපේ විෂය කරුණු තියෙනවා පොත්පත්වල තියෙනවා. පොත්පත් ඒ වගේම අපිට ගුරුවරු කියලා දෙනවා. මේ විෂය කරුණු අපි එක්කෝ ඇහෙන් එක්කෝ කනෙන් අපේ බුද්ධියට අපි දාගන්නවා. හරිද? බොහොම සරලව මම මේ පැහැදිලි කරන්නේ. මේකේ ගැඹුරු විග්‍රහයන් තියෙනවා. අපි ඔන්න ටීචර් උගන්වනවා නම් අපි මොකද්ද? අපි ඔන්න කණෙන් අපි විෂය කරුණු ටික දාගන්නවා. අපිට එතකොට white board එකේ හරි black board එකේ හරි ලියනවා නම් පොතපතේ තියෙනවා නම් අපි ඔන්න S2 අපේ කරුණු ටික අපි අපේ මනසට අපි ගන්නවා. මනසට අරගෙන අපි මොකද කරන්නේ? අපිට හැමෝටම බුද්ධියක් තියෙනවානේ. බුද්ධියක් කියලා කියන්නේ හිතේ තියෙනවා සුවිශේෂී හැකියාවක්. මෙන්න මේ බුද්ධිය කියන එක මෙතෙන්දි මැදිහත් වෙලා අපි ඒක අවබෝධ කරලා දෙනවා. ඉතින් ඔන්නක අවබෝධ වෙන්නේ නැත්තේ අපි බුද්ධිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ බුද්ධිය නැහැ කියන එක නෙවෙයි. අපේ මේ ලෝකේ ඉන්න මිනිස්සෙක් විදිහට උප්පත්තිය ලැබපු හැමෝටම බුද්ධිය තියෙනවා. හරිද? හැබැයි අපිට මේ බුද්ධිය පරිහරණය කරන ක්‍රමේ තේරෙන්නේ නැහැ සමහර විට. බුද්ධිය භාවිතයට ගන්න ක්‍රමය තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන නිසා කිසිම අවස්ථාවක අපේ දුවලා පුතාලා මෙයා බුද්ධිමත් මෙයා අබුද්ධිමත් කියලා කෙනෙක් නැහැ. අපි හැමෝම බුද්ධිමත්. හැබැයි අපි එක එකන අඩු වැඩි වශයෙන් තමයි ඔක පාවිච්චි කරන ක්‍රම දන්නේ. ඒ නිසා අපිට තියෙනවා වෙනම ක්‍රම කීපයක් තියෙනවා, අභ්‍යාස කීපයක් තියෙනවා. අපි කොහොමද විෂය කරුණු වලදී අපි බුද්ධිය පාවිච්චි කරන්නේ කොහොමද? බුද්ධියෙන් ඒක අවබෝධ කරගන්න ක්‍රම මොනවද? ඒ කියන්නේ බුද්ධිය අපිට කියන අපි brain power exercise තියෙනවා. මනස ශක්තිමත් කරන exercise තියෙනවා. එන්නේ ඒවා අපි චුට්ටක් ප්‍රගුණ කරන්නට ඕන ක්‍රමානුකූලව එකින් එක පුරුදු කරන්න. එතකොට ඔන්න අපිට විෂය කරුණු අවබෝධ වෙන්න මතකයි. ඊට පස්සේ අපිට විෂය කරුණු අවබෝධ වුණාට ප්‍රමණින්ම හරියන්නේ මතකෙ හිටින්නේ නැහනේ. ඊට පස්සේ අපිට තියෙනවා memory enhancement techniques කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ අපිට මතකය වැඩි දියුණු කරන තාක්ෂණයක අභ්‍යාස තියෙනවා. ඒ මතකයේ වැඩි දියුණු කරන අභ්‍යාස හරහා අපිට මොකද්ද පුළුවන්? අපිට මනස මතකයේ වැඩි දියුණු කරගැනීමේ අභ්‍යාස අපිට කරන්නට පුළුවන්. ඉතින් මේක ඔක්කොටම පොදුවේ මම අහන්නේ අහපු පුතාට විතරක් නෙවෙයි. ඊළඟට අපිට තියෙනවා අපිට මතක තිබුණත් වැඩක් නැහැ අදාළ වෙලාවට මතක් වෙන්නේ නැත්තම්. අපි හිතන්න අපි විභාගයට යනවා. මම හොඳටම දන්න දෙයක්. හැබැයි ඒ වෙලාවට මතක් වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපිට විභාගය ඉවර වුණාට පස්සේ මතක් වෙනවා. කාලය ඉවර වුණාට පස්සේ මතක් වෙනවා. ඒක වැඩක් නැහැ. අපි ඒකට කියනවා ස්මරණ හැකියාව. ස්මරණය කියන්නේ මතක් කර ගැනීමේ හැකියාව. මේකත් අපේ හිතේ තියෙන සුවිශේෂී හැකියාව. එතකොට මේ ස්මරණ හැකියාව අපිට වැඩි දියුණු කරන්න. අපිට අපි ඒකට recalling power අපිට නැවත මතක් කර ගැනීමේ ශක්තියක් අපිට තියෙනවා. මෙන්න මේක අපි දියුණු කරන තවත් වෙනම භාවනා අභ්‍යාස තියෙනවා. මෙන්න මේ වගේ භාවනා අභ්‍යාස හරහා පාඩ පුළුවන් ඕනෑම විෂය කරුණකට අදාළ නැහැ. මෙන්න මේ දේවල් තමන්ගේ ජීවිතයේ පුරුදු වුණොත් දුවේ පුතේ යලිත් පුරුදු වුණොත් දවසට පුංචි වෙලාවක් ඔයාට ওই විෂය කරුණු ටික ඔයා දන්නේම නැතුව ඔයාට ලොකු මතක හොඳට අවබෝධයකුත් මතකයකුත් ඒ කියන්නේ ධාරණ ශක්තියකුත් ස්මරණ ශක්තියකුත් ඔයාට ඇති කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම 10 එන නිසා අපට වමනයි තාර්කික ඥානය.
අපිට සිංහල සාහිත්‍ය විචාරයක් වගේ දෙයක් අපිට ලියන්න ඕන නම් අපිට උවමනයි. අපිට ගණිත ගැටලුවක් විසඳන්න නම් අපිට උවමනයි තාර්කික ඥානය උවමනයි. මේ තාර්කික ඥානය කියලා කියන්නේ මනසේ තවත් සුවිශේෂී හැකියාවක්. ඉතින් මෙන්න මේ හැකියාවත් අපිට දියුණු කර ගැනීමට අපිට වෙනම තව භාවනා අභ්‍යාස තියෙනවා. මෙන්න මේ වගේ භාවනා අභ්‍යාස ක්‍රමානුකූලව අපි දුවල පුතාලා අපිට පුරුදු වුණොත් අපිට ඒක කරන්න පුළුවන්. ඒක මේ භාවනා අභ්‍යාස කියන්නේ මේ වාඩි වෙලා කරන S2 පියාගෙන අපේ කරන ඒකම නෙවෙයි. පුංචි දෙයක් මම ඔයයන් අහුවොත් එහෙම අපිට මම පුංචි උදාහරණයක් මම කියලා දෙන්නම්. ජලිත් පුතා මගෙත් එක්ක චුට්ටක් කතා කරන්නට ඕන. පුළුවන් නේද දැන්? දැන් ජලිත් පුතා ඔයාට අද දවසේ එකපාරටම මතක් වෙන සිද්ධියක් මතක් කරගන්න බලන්න. අද දවසේ කොතන හරි තැනක සිද්ධියක් මතක් කරගන්න. අද දවසේ වුණ සිද්ධියක් මතක් වෙනවද ඔයාලට දැන්? ජලිත් එකපාරට මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැති නෝට මතක් අද දවසේ මොකක් හරි සිද්ධියක් මතක් වෙන්න ඕන ඔයාලට මේ වෙනකොට. අද දවසේ උදේ ඇහැරුණ මොහොතේ ඉඳලා මේ වෙනකම් මොකක් හරි වල සිද්ධියක් මතක් වෙන්න ඕන. මතක් වෙන්නේ නැත්තේ නේ. ඒක හොඳ සිද්ධියක් වෙන්න පුළුවන් මොනවා හරි සිද්ධියක්. ඒක කාපු කෑමක් ගැන වෙන්න පුළුවන්. පාරට ගිහිල්ලා එන ගමන් මේ පාරට ගිහිල්ලා එන ගමන් වැටිලා ඒක ගන්නවත කියලා ආයි හැරිලා ගිහලා අන්න හරි. එතකොට හරි. ඔයාට අද තිබ්බද Zoom ක්ලාස් එකක් හරි? ඔව් තිබ්බා. ඔය Zoom ක්ලාස් එක තිබුණේ ඔය සල්ලි වැටිලා ඔය සිද්ධියට කලින්ද පස්සේද? කලින් සිද්ධිය කියන්නේ. හරි. එතකොට ඔයා දැන් කඩේ ගියා මතක නේද ඔයාට? කඩේ යන්න ඔයා කඩේ යනවා කඩේ එතකොට කඩේ ඔයා ගියාද කඩේට කවුරු හරි යන්න කිව්වද? ඇයි ඔයා කඩේ ගියේ කියලා ඔයාට මතකද? ඔව් මේ මගේ පොතක් ගන්න ගියේ. පොතක් ගන්න ගියා. එතකොට ඔයා කඩේ යන්න කලින් මොකද්ද ඔයා කරේ කියලා මතකයක් තියෙද ඔයාට? බලන්න කඩේ යන්න කලින් ඔයා මොනවද කරේ කියලා පොඩ්ඩක් දැන් ඔයාගේ හිත ඇතුළට බහලා බලන්න ඕනේ. හිත ඇතුළට ගිහිල්ලා අනිත් දේවල් ගැන හිතන්නේ නැතුව ලැජ්ජාවක් හිතන්නේ නැතුව හිත ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ දැන් මම කඩේ යන්න කලින් මම මොකද්ද කරේ මතක් වෙනවා ඇති ඔයාලට මතක් වෙනවා කලින් මොනවද ඔයා කරේ මතක් වෙනවා අන්මියුට් කරන්න පුතා ඔව් සර් මතක් වෙනවා මොකද්ද ඊට කලින් ඔයා කරේ නිකන් කියන්නේ ඒ කියන්නේ පාරට සුදුසු විදියට ඇඳගත්තා. පාරට ඇඳමක් ඇඳගත්තා. ඒ ටික. එතකොට දැන් ඔය Zoom class එක තිබුණේ එකයි පන්තියට යන එකයි අතර ගොඩක් වෙලා ගියාද නැත්නම් වෙලාව කොච්චර විතර වෙනසක් වෙලාද? Zoom class එක කීයට විතර ඉවර වුන් තිබ්බේ පන්ති ගියේ කීයට දැන් කඩේට ගියේ කීයට විතර වගේ? ක්ලාස් එක නම් තිබ්බේ උදේ 9:00ට තිබිලා 1ට. හරි. ඔයාලට උදේ 9:00ට මතකයි නේද? ඔයාලා 9:00ට පටන් ගත්තා නේද? ඔව් මතකයි. ඔව් 9:00 ඔයා පන්තිය පටන් ගන්නකොට ඔයා Zoom එකට ලොග් වෙනකොට පන්තිය ආරම්භ වෙලාද තිබුණේ නැද්ද? නැහැ. එතකොට ඔයා යනකොට ළමයි සර් ඇවිල්ලාද හිටියේ පන්තියේ නැද්ද? ඇවිල්ලා හිටියේ. සර් ඇවිල්ලා හිටියේනේ. ළමයිනොත් ඇවිල්ලාද හිටියේ? ඔයාද නැත්නම් ඉස්සෙල්ලාම ගියා කී වෙනියට වගේද ජොයින් උනේ? මොකක් හරි අදහසක් තියෙනවද ඒක? 4 වෙනියට වගේ 4 වෙනියට වගේ. එතකොට ළමයි කී දෙනෙක් වගේ ඉන්නද අද පන්තියේ? 160ක් විතර හිටියා. 160ක් විතර හිටියා නේද? එතකොට ඔයා ගිහිල්ලා Zoom එකට කොච්චර විතර වෙලාවක් ගියාට පස්සේ වගේද සර් පන්තිය පටන් ගත්තේ? විනාඩි 10ක් ඒ කියන්නේ ළමයි ඔක්කොම එනකන් ඉඳලා පටන් ගත්තා. ඔක්කොම එනකන් පටන් ගන්න. එතකොට සර් මේ පන්තියේ වෙලාවේද ඒ වෙලාවේ ළමයි ඔක්කොම ආවට පස්සේද කතා කරේ ඊට කලිනුත් මොන හරි සර් කතා කරාද? නෑ ආවට පස්සේ කතා කරා. ආවට පස්සේ. එතකොට සර් කතා කරේ මේ වීඩියෝ ඔන් කරලාද ඕෆ් කරලාද? ඔන් කරලා. ඔන් කරලා කතා කරා. මතකද පුතාට සර් ඇඳගෙන හිටපු ෂර්ට් එකේ එහෙම පාට මොකක්ද කියලා? නෑ ඒ කියන්නේ මේ බෝඩ් එක විතරයි පේන්නේ. බෝඩ් එක විතරයි පේන්නේ. හරි. ඔයාලට බෝඩ් එක පේනුණා නේද? එතකොට ඔයාලට වෙනදා දැකපු බෝඩ් එකමද අලුත් බෝඩ් එකද දැක්කේ? වෙනදා. එතකොට ඔයාලට නිකන් මතකද බෝඩ් එකේ මොනවද සර් ලිව්වේ කියලා? පොඩ්ඩක් මතක් කරගන්න බලන්න සර් එකේ බෝඩ් එකේ මොනවද ලිව්වේ කියලා මොන හරි ඔයාලට මතකයක් තියනවද කියලා බලන්න. ඒ කියන්නේ සර් අද මේ පේපර් එකක් ඩිස්කස් කරලා එකක් තිබ්බා. ආ පේපර් එක ඩිස්කස් කරලා පේපර් බෝඩ් එකේ තිබ්බා නේද? දැන් ඔයාලට මතකද ඔය පේපර් එකේ මොකක්ද සර් ඉස්සල්ලාම කතා කරන්න ඇත්තේ? චුට්ටක් මතක් කරගන්න බලන්න සර් මොන ගැටලුව ගැනද මොකක් ගැනද මොකද්ද සබ්ජෙක්ට් එක පුතා? සයන්ස්. මොකද්ද? සයන්ස්. තේරුන්නේ නැහැ මට.
science science lecture එකක් තමයි තිබෙන්නේ. දැන් මතකද මොකද්ද අද කරපු පාඩම? ඒ කියන්නේ නෑ දැන් පේපර් එකේ තිබිච්ච MCQ ටික ඩිස්කස් කරා. MCQ මතකද මොන හරි වලට මතකද නිකන් කල්පනා කරන්න ඉස්සෙල්ලාම තිබ්බ MCQ එක මොකක් වගේද? ඉස්සෙල්ලාම තිබ්බේ මේ ප්‍රෝටීන් ගැන. ප්‍රෝටීන් ගැන. නිකන් මතකද මොකක්ද ඒ ප්‍රශ්නේ කියලා? ඒ කියන්නේ ප්‍රෝටීන් වල කැරක්ටරිස්ටික්ස් වගේක් දීලා ඒකෙන් හරියට තෝරගන්න කිව්වා. ඔයාට හරි උත්තරේ දෙන්න පුළුවන් වුණාද? ඔව්. හරි උත්තරේ මතකද උත්තරේ? ඔව් as an energy source කියලා තිබ්බේ. as an energy source. දැන් බලන්න දැන් මෙතන ඉන්න අපිට වෙලාව නැහැ. දැන් පුතා මට ඉස්සල්ලාම කිව්වේ මොකද්ද? අද දවසේ කරපු දේවල් මතක නැහැ කියලානේ කිව්වේ. දැන් මම හොඳ උදාහරණයක් දෙන්න මට ඒ උත්තරේ අරගෙන මොකද්ද අපි කරේ පුතාට මතක තියෙන තැන දැන් ඔය වගේ අපි ප්‍රශ්නේ ඔය පුතත් එක්ක හරියට මම තව කතා කරත් අද මම ටිකක් ඉක්මනට කතා කරේ. ආඩ පුතා අද ඔය එක වෙනකන් උගන්වපු ටික ඔක්කොම පුළුවන් මට මතක් කරලා දෙන්න. හරිද? එතකොට මේක පුංචි මේකත් භාවනාවක් මේ කතා කරේ. මේ අර මං කිව්ව එක පුංචි තාක්ෂණික ක්‍රමයක්. මෙන්න මේ වගේ කරම අපි මේ දරුවන් ඔක්කොටම අපි පුරුදු කරන්න ඕන. දරුවන්ව කරවන්නට ඕන මේවා. මෙන්න මේ වගේ જાති කරොත් පුතාට හරියට මේ හින්දා මම අද දැන් වෙලාව ගිහින් මම නතර කරනවා පුතාට සම්පූර්ණයෙන් ඕනම කෙනෙකුට පුංචි දරුවෙකුට උනත් අපි ක්‍රමානුකූලව හැබැයි පටන් ගන්න ඕන තැන තමයි වැදගත් මොන තැනින්ද මෙයාව මතක් කරන්න පටන් ගන්න කියන තැන ඉතාම වැදගත් වෙනවා ඒක දරුවාව ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ අනුව තමයි හරියටම මොකදනින්ද පටන් ගන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ එතනින් පටන් ගත්තොත් දරුවාට සම්පූර්ණයෙන් විෂය කරුණු මතක් කරලා දෙන්න පුළුවන් ඉතින් ඒක පුංචි පරීක්ෂණ පුංචි අත්දැකීම් තියෙනවා මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති මම ඒක කරපු දේ මොකක්ද කියන එක. ඉතින් මගෙන් අහලා තියෙනවා can I get your mobile number මම chat එකට දානවා 0377332368 0377332368 මගේ මොබයිල් අංකය මේ නම්බර එක ඔයගොල්ලන්ට අරගෙන කතා කරන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නෙට මම හිතනවා උත්තරේ අදට ප්‍රමාණවත් කියලා. තව මොනාරි ඔව් තව දුවක් කතා කරනවා. ඉවසීම ප්‍රගුණ කිරීම ගැන මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන්ද? ඔව් අපිට පුළුවන් පුතා. අපි පුතා දහම් පාසලේ ඉන්නවද ඔයා? ඔව් සර්. කීයේ පන්තියේද ඉන්නේ? 7 වසරේ. 7 වසරේ. හරි ඔයා ගුරුතුමියට කතා කරන්න. එතකොට මම බලාපොරොත්තුවක් තියෙනවා ඇත්තටම අද මේ වැඩසටහනත් එක්ක අපිට හැමදාම සතියකට පැයක් අපි අරගෙන මේ වගේ අපිට දිගටම අපිට කතා කරගන්න කතා කරගෙන අපි මේක පුරුදු වෙමු ටිකක්. එතකොට ඔයාට ඒ දේවල් පිළිබඳව අපිට දැන් වෙනම අපිට අරගෙන එකින් එක අපි කතා කරලා ඉතාමත්ම වැදගත් දේවල් නේද ඒ පුතා. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් අපි මේ දේවල් වලට අපි කරමු. මට ආපහු අහනවා සර්ගේ නම්බර එක දාන්න පුළුවන්ද කියලා මම සර්ගේ නම්බර එක දාලා තිබුණා ඔන්න ආපහු දානවා 0377332368 මෙන්න මේ අංකයට ඔයගොල්ලන්ට පුළුවන් මට WhatsApp message එකක් හරියවලා කතා කරන්න. එතකොට මම පුළුවන් කියන්නේ. ඉතින් අපි කරමු පුතා ඒ වගේ ඔයා ටීචර්ට කතා කරන්න. අපි මේ වගේ වැඩසටහනක් අරගෙන අපි කරමු. ඔව් පුතා. ඔව් පුතා. පාසලට ජොයින් වෙන්නේ කොහමද? පුතා දහම් පාසලට ජොයින් වෙන්න දැන් ඔයා දහම් පාසල තාම එන්නේ නැද්ද අපේකට? හරි ඔයාට කරන්න පුළුවන්නේ ඔයා දැන් මේ මගේ අංකේ ඔයාගේ ඔතන වැඩිහිටියෙක් ඉන්නවනේ මගේ අංකේ ලියාගෙන මට කෝල් එකක් දෙන්න මම කියන්නම් ජොයින් වෙන්න ඕන ක්‍රමය. එහෙම නැත්නම් මේ මගේ අංකයට පුතේ මනිෂි නේද? මනිෂි පුතේ ඔයා මේ පොඩ්ඩක් ඉන්න. එතකොට හරි මම ආපහු දෙන්න everyone right ඔන්න මගේ මොබයිල් නම්බර එක මම දානවා 0377332368 ඔන්න හැමෝටම පෙනෙන්න දැන් මම දැම්මා. මෙන්න මේ අංකයට පුළුවන් 0.7 3.2 මෙන්න මේ අංකයට ඔයගොල්ලන්ට පුළුවන් මට කතා කරන්න. හොඳයි. ඔව් තවත් ප්‍රශ්නයක් තියෙනවා කාගේ හරි? අපි දැන් බය වුණාම අපිට මතක් වෙන්නේ ඉතිපිසෝ ගාථාවනේ. ඔව් පුතේ. වෙන මොනවත් මතක් වෙන්නේ නැහැ. එතකොට බුදු ගුණවත් මතක් වෙන්නේ නැහැ. ඉතිපිසෝ ගාථාවනේ මේ කියවෙන්නේ. එතකොට බුදු ගුණ මතක් නොවි ඉතිපිසෝ ගාථාව කිව්වට වැඩක් නැද්ද? දැන් පුතේ දැන් බලන්න ඔයාලට චුට්ටි පැහැදිලි කිරීමක් විතරයි කරගන්න ඕන. දැන්
ඉතිපිසෝ ගාථාව දැන් අපිට ඉතිපිසෝ ගාථා දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පුතා කීයේ පන්ති ඉන්න කෙනෙක්ද? වසරේ ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එක තැනකදී මේ ධර්මය හරියට මහා සාගරය වගේ මහා සාගරයේ කොහෙන් වතුර ගත්තත් ලුණු රසයිනේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් වල කොහෙන් ගත්තත් මොන පාඨයේ දේශනා මෙනෙහි කරත් මොන දහම් පදේ මෙනෙහි කරත් කවදාවත් අපට හොඳක්මයි වෙන්නේ. ඒ හින්දා අපිට හඳුනාගත්ත ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරාට කිසිම වෙලක් නැහැ. දැන් පුතේ ඔයාලා දැන් බුදුහාමුදුරන්ගේ ගුණ අපි බුදුහාමුදුරන්ගේ ගුණ තියෙනවානේ 9ක්. බුදු ගුණ 9ක් තියෙනවා, දහම් ගුණ 6ක් තියෙනවා, සංඝ ගුණ 9ක් තියෙනවානේ. එතකොට දුවේ පුතේ දැන් බලන්න දැන් බුදුහාමුදුරන්ගේ ගුණ ගායනා කරන බුදු ගුණ කියන ගාථාව මොකක්ද? ඉතිපිසෝ ගාථාවෙන් තමයි අපිට බුදු ගුණ කියන්නේ නේද? බලන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ මේ බුදු ගුණනේ කියන්නේ. ඉතින් දුව දැන් ඔයාට ඇත්තටම මතක් වෙලා තියෙන්නේ බුදු ගුණනේ. නේද? ඒ හින්දා අපිට ඕනම කෙනෙකුට අපිට ඕක මතක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට නමෝ තස්ස කියලා කියවෙන්න පුළුවන්. ඒ කමක් නැහැ. ඔයාලා පුරුදු වෙලා තියෙන විදිහට බුදු ගුණයක් මතක් වුණා නම් ඒ බය වෙන වෙලාවේදී අපිට විශේෂයෙන්ම තුනුරුවන් ගුණ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. යම් භවිස්සති බයං වා චම්බිචත්තං වා ලෝභහංසෝ වාසෝ පහිස්සති කියලා යම් කිසි බයක් අපිට ඇති වුණොත් අපි මෙනෙහි කරන්නට ඕන මොනවද? තුනුරුවන් ගුණ තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඒ තුනුරුවන් ගුණ ඉතිපිසෝ ගාථාව මෙනෙහි වීම කිසියම් ගැටලුවක් නෑ. හරිම දේ තමයි දුව ඔයාට මෙනෙහි වෙන්නේ මතක් වෙන්නේ ඒ නිසාට. ඔයාට අනිවාර්යෙන්ම ඔයාට අය බය වෙන්න ඕමනාවක් වෙන්නේ නෑ. ඔව්. සර් භාවනා කරද්දී අර හිත ඇතුලෙන් එක්කෙනෙක් එක්ක කතා කරන්නේ අන්න ඒක කරන්න සෝවන් වෙන්න එහෙම ඕනේ. අනේ නැහැ පුතා අපිට දැන් අපි සෝවාන් කියන එක ගැන චුට්ටක් අපි පැත්තක තියමු කතා කරන්න. මොකද ඒක ගොඩාක් ගැඹුරු ගොඩාක් අවබෝධයක් එක්ක කතා කරන්නට ඕන එකක් නේ. හරිද? ඒ නිසා සෝවාන් කියලා අපි වචනයෙන් දන්නවා. එනමුත් ඕක ප්‍රායෝගිකව සෝවාන් කියලා කියන්නේ මේ ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. එතකොට අපිට ඒකට ඒ සෝවාන් වෙන්න ඕන නැහැ. දැන් සෝවාන් නොවුණු අය එදා බුදුරජාණන් වහන්සේ කාලේ අර්ධි ප්‍රාතිහාරය උඩින් අහසින් යනවා රහත් සෝවාන්වත් වෙලා නැහැ. හරිද? එහෙමයි හිටියනේ. එතකොට මේ ඒ වගේ අපිට අහසින් යන්න උනත් බුද්ධ අපිට සඳහන් වෙන පරිදි මේ සෝවාන් වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයා ඔය කියන දේ ඔයාට ඔయిత වඩා හොඳට ඉතින් ඔයාට ඒ දේ ලබා ගන්න ඕන නම් ඔයා මට කතා කරන්න. ඔයාට භාවනා අභ්‍යාස වෙනම ලබා දෙන්න. භාවනා අභ්‍යාස වෙනම ලබා දීලා අපි වත් එක්ක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ක්‍රමානුකූලව ඒ දෙනට ඒ වගේ දේවල් වලට අපිට භාවනාව අපි දියුණු කරගන්න කියන්නේ. හොඳයි. ඔව්. ඔව්. භාවනා කරන වෙලාවට සිත එක අරමුණක තියාගන්න බෑ. එක දේවල් මතක් වෙනවා. ඔව්. පුතාගේ මේ අපිට හඬ ඇහෙන්නේ නැතුව ටිකක් ගියා. ඒක ස්වභාවයක්. ඒ ගැන හිතන්න එපා. මොකද අපි භාවනා කරන්නේ හිත දුවන හින්දානේ. අපිට ඒ වගේ මේක එකපාරටම හිත හීලා කරගන්න බෑ. හැබැයි දුව පුතේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔයාට උවමනා තියනවා නම් ආසයි නම් ඒ දේ කරන්න මට කතා කරන්න. මගේ නම්බර් එක අරගෙන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එක සැරයක් දෙසරයක් කියලා දීපුවම ඇති. ඒ දේ කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඒක හරියට පුංචි සරල භාවනා අභ්‍යාස තියෙනවා. එක මොහොතකින් එක සැරයකින් ඔයගොල්ලන්ගේ හිත දුවන හිත අල්ල ගන්න පුළුවන් ක්‍රම. මොකද මම භාවනාව අවුරුදු 35ක් තිස්සේ උගන්වන කෙනෙක්. මට ඒ අත්දැකීම් ගොඩක් තියෙනවා. මම විශාල පිරිසකට මේ භාවනාව ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඒවට පුංචි භාවනා අභ්‍යාස තියෙනවා සරල ක්‍රම. ඒ අභ්‍යාස හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒ අමාරු සිත් මම ඔයගොල්ලන්ට ඒ අභ්‍යාස කියලා දෙන්නම් පුරුදු කරගන්න. එතකොට ඔයාටම පුළුවන් ඔය සිත බොහොම ලේසියෙන් දමනය කරගන්න. කතා කරන්න ඕනේ. මොකද්ද? කොයි වෙලාවටද කතා කරන්න පුතේ ඔයා කතා කරන්න මම එක වැඩවල ඉන්නවා නේලිලා මේ නිශ්චිතම වෙලාවක් නැහැ මම ගොඩක් වැඩකාරයෝ ටිකක් කාර්යබහුලයි හැබැයි ඔයා කෝල් එක ගත්තාම මම ඒ වෙලාවේ නිදහස හිටියොත් මම ආන්සර් කරන්නම් නැත්නම් මම මිස් කෝල් වලට ගන්නවා
එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මම එතකොට ඒවට ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා මට පහසු වුණ වෙලාවකදී. ඒ නිසා සමහර වෙලාවට කොහොම හරි පැය 24ක් වගේ ඇතුළත කොහොමත් මම රිප්ලයි එකක් කරනවා මට එවලා තියෙන පණිවිඩයකට බොහෝ වෙලාවල් වලදී. ඒ හින්දා ඔව්. සර් පිරිත් පොත කියවගෙන ගියාම ගුණයක් එහෙම එනවද? ඔව් පුතා අපිට දැන් අපි පිරිත් පොතේදී අපි කතා කරන්නේ ගොඩාක් බුදු ගුණනේ තියෙන්නේ. එතකොට මේ බුදු ගුණ අපි මෙනෙහි කර අපි කියවගෙන යනකොට කියවගෙන යන එක හොඳයි. දැන් ඔයගොල්ලන්ගේ වයසේදී මේක අපිට හොඳට කියවද්දී අපිට අපේ මනසේ ඇති වෙන්නේ බුදු ගුණ ආධාර සිතුවිලිනේ සමහරට ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. වා මොකද්ද මේ කියන්නේ කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. පාලි පාඨ තමයි කියන්නේ. හැබැයි අපේ හිත තුල මොකද්ද ඇති වෙන්නේ? අපේ හිත තුල ගුණධර්ම වැඩෙන්න පටන් ගන්නවා. අකුසල සිත් අයින් වෙලා කුසල සිත් වැඩෙන්න පටන් ගන්නවා අපේ හිත තුළ. ඒ කුසල සිත් අපේ හිත තුළ වැඩෙන්න පටන් ගත්තට පස්සේ පුතේ ඔයාට ඕක ඊට පස්සේ හොඳට ඔයාට සමහරට පාඩම් හිතෙනවා මට කියනවා. පස්සේ වෙනකොට ඔයාට ක්‍රමානුකූලව ඕකේ අර්ථය තේරුම් ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඕකේ ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න අවස්ථාව හම්බ වෙනවා. තමන්ගේ ජීවිතයට යොදා කරගන්න සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ සියලු ශ්‍රී සත් ධර්මයේම අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් උදා කර ගන්න පුළුවන් වෙනවා. ඔයා ඒ නිසා ওই විදිහට පුරුදු පුහුණු කරගෙන යනකොට ඉතින් ඔක තව පුරුදු ඔතනින්ද කරන දේවල් නතර කරන්න එපා. ඔක තවත් කරගෙන යන්න උත්සාහ කරන්න ටික ටික ඊට පස්සේ ඒකේ අර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට අපි අර්ථයේ ගැඹුරු ධර්මතාවයන් තියෙනවා ඒවත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඔයත් මම කියනවත් පහසු වෙලාවක මට කෝල් එකක් දෙන්න. අපි පුංචි පාඩයක් අරගෙන මම උගන්වන්නම්. උදාහරණයක් විදිහට දැන් කිව්වොත් එහෙම අපි කියනවා මහා මංගල සූත්‍රයේදී අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමන් කියලා නේද? එතකොට ඔය ගාථාව අරන් බැලුවොත් අසේවනාච බාලානම් බාලයන් ඇසුරු කරන්න එපා. අපි දන්නම දේවල්. එතකොට ඔය වගේ ඊට පස්සේ ඔන්න ඔය වගේ පණ්ඩිතානංච සේවන පණ්ඩිතයන් ආශ්‍රය කරන්න පූජාච පූජනීයනම් පිදී යුත්තන් පුදන්න ඒතම් මංගල මුත්තමන් ඒක මංගල කර්ම. ඉතින් මෙන්න මේ වගේ ගාථා අර්ථය ඊට පස්සේ ක්‍රමානුකූලව දැන් පිරිතේ ගැඹුරට යනකොට අපිට සමහර විට අපිට තේරෙන්නේ නැති තැන් තියෙනවා. අපිට සත්‍ය විභංගය වගේ වෙනකොට ආටානාටිය වගේ වෙනකොට පිරිත් පොත ඔක්කොම අරන් ගත්තාම කන්ද පිරිත මේ වගේ අපිට තියෙන සූත්‍ර ආරම්භ බලපුවම මේ වගේ සමහර ඒවා තේරෙන්නේ නැහැ. තේරෙන ඒවාත් තියෙනවා. හැබැයි මෙත්තානිසංස වගේ දේවල් ගත්තොත් එහෙම අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔහ කරන්න කරලා ක්‍රමානුකූලව අර්ථයත් තේරුම් අරගෙන කියන්න බලන්න. ඊට පස්සේ ඒකට හොඳට ශ්‍රද්ධාව පිහිටවලා ඒ දේ කරන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව ආගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාලට දහමෙන් අලුත්ම තැනක් දැක ගන්න පුළුවන්. මියුරි ටීචර් මම හිතන්නේ අපේ කාල වේලාව අවසන් නිසා අපි ප්‍රශ්න ගොඩක් ඇති අපි තව දවසක හම්බෙන්න ඉඳ තියාගෙන අපි වැඩසටහන නතර කරමුද මොකද කරන්නේ? ගොඩාක් සතුටුයි ඇත්තටම බෝසත් මාතා ඔන්ලයින් දහම් පාසලේ විදුහල්පතිතුමනි ඔබතුමාට බොහොම කුසල්. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කරපු දුවල පුතාලටත් ගොඩක් කුසල්. මොකද මේ ප්‍රශ්න වලින් තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳෙන්න ඉඩ තිබුණා. ඒ වගේම ඉඩ මේ විසඳිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ විදුහල්පතිතුමාට බොහොම කුසල් කියලා නැවත සැරයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි නැවත සැරයක් ආයෙත් මේ විදිහේ වැඩසටහනක් සංවිධානය කරමු. එතකොට ඔයගොල්ලෝගේ ගොඩාක් ගැටලු විසඳ ගන්න පුළුවන් වෙනවා. හොඳට අධ්‍යාපනය ලබන්න භාවනා වැඩසටහන ඔයගොල්ලෝගේ ජීවිතයට එකතු කරගන්න, ඒ වගේම යහපත් ජීවිතයක් ගත කරන්න මේ අවස්ථාව උදා කරගන්න කියලා මම බෝසත් දුවල පුතාලා ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අද වැඩසටහන සම්බන්ධ බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වගේම බෝසත් මාතා දහම් පාසලේ විදුහල්පතිතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. එහෙනම් මේරුගේ ගුරුතුමිය පුංචි පණිවිඩයක් කියන්න පුළුවන්. අපිට ගිය සැරේ වගේම අපිට මහනුවර ඩී.එස්. සේනානායක ළමා පුස්තකාලයට අනුබද්ධ දරුවන් සඳහා ලබන සතියේ 18 වෙනිදා ලබන ඉරිදා මම හිතන ලබන ඉරිදා 6 මාරට මේ වගේම වැඩසටහනක් තියෙනවා දරුවෝ වෙනුවෙන්. ඒක දෙවෙනි වැඩසටහන අපි එක වැඩසටහනක් කරා දෙවෙනි වැඩසටහන. ඉතින් මේ අවස්ථාවේදී මම ඔක්කොටම ආරාධනා කරනවා ලබන සතියේ ඉරිදාත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න. අපි දහම් පාසලේ ඉන්න අයට ලින්ක් එක එවනවා. යම් කිසි කෙනෙක් දහම් පාසලේ නැති අය මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබ මගේ අර WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔයගොල්ලෝ අරගෙන ඔයගොල්ලන්ට ඒ අදාළ ලින්ක් එක අපි ලැබෙන්න සලස්සන්නම්. එතකොට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. මියුරි ටීචර් අපි අවසන් කරමු. සර්
ඔව් සර් භාවනා කරනකොට අපේ හිත එක එක අරමුණ වලට යනවා. ඔව් ඔව් පුතා කියන්නකෝ. ඒකට මොකද්ද කරන්නේ සර්? ඔව් දැන් ඔය වගේ අය ඉන්නවනේ. අපි තව භාවනාවක් අපි කරමු. භාවනා කරලා තමයි ඔයගොල්ලන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඉතින් ඔය කතා කරන හැමෝම මට පණිවිඩයක් දෙන්නකෝ. අපි ඔයගොල්ලන් මම වෙනම අපි වැඩසටහනක් හරි අරගෙන ඔයගොල්ලෝ ඔක්කොමලා කැමති නම් එකට හරි ආපහු වැඩසටහනක් ඉක්මනටම අපි සංවිධානය කරලා කියන්න. අපි කරමු ඒක. දැන් අපිට වෙලාව ගිය නිසා අපි චුට්ටක් අද නතර කරමු දුවේ පුතේ. ඔව් මොකද මට තව වැඩසටහනකට යන්න තියෙනවා තව පොඩ්ඩකින් ඒක. ඔව් කාලේ ගොඩාක් ඉක්මනට ගියා. කමක් නැහැ. ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්න ඇති. ඒ වගේම නොලැබුණු අයට නැවත සැරයක් අපි වැඩසටහනක් හදනවා දුවේ පුතේ. ඉතින් ඒ සංවිධානය කරාම ඔයගොල්ලෝ දැනුවත් කරන්න. එහෙනම් අපි අදට අපේ වැඩසටහන අවසන් කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ දේශකතුමාට තෙරුවන් සරණයි ටීචර්. සරණයි ටීචර් සරණයි සර්. තෙරුවන් සරණයි සියලු දුවල පුතාලටම තෙරුවන් සරණයි. දරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. අම්මා